Philippan, Medical Superintendent of Base Hospital, Tellipalai, and we have received a dialysis machine in memory of late Raja Magendran. It is donated by our opposition leader, Honorable Sajith Premadasa, and we are grateful to receive this donation, which is a very essential and much more valuable and needed equipment in our hospital. At the moment, we have a dialysis unit with 3 machines, though our capacity is 5. We are looking for accommodate 2 machines, so this is a timely, valuable donation to our hospital. And during the last year, we have done over 5,700 dialysis cycles, and with this donation, immediately we can expand our services, so it is much more valuable for the kidney disease patients and the community. And we know the opposition leader, Honorable Sajith Premadasa, is looking to uplift the society with a lot of long-term vision projects and programs. So on this, as a national-wide program, he has selected Tellipalai Base Hospital, and we are grateful to you, sir, and thank you so much. So your vision, we are sure that you have selected a right pathway, and it will uplift the society. Thank you so much. අද දින මම විශේෂයෙන්ම සතුටු වෙනවා මේ ප්‍රදේශයට විශාල සේවයක් කරන තෙලිප්පලේ රෝහලට ලක්ෂ 24ක් වටිනා අනර්ග ගණේ කිඩ්නි ඩයලිසිස් යන්ත්‍රයක් මැෂින් එකක් මේ රෝහලට පරිත්‍යාග කරලා මේ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ජන ජීවිතය තවදුරටත් ශක්තිමත් කරන්නට නිරෝගී සම්පන්න කරන්නට ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාවගේ ජීවන ආයුෂ වර්ධනය කරන්නට යම් දායකත්වයක් ලබා දෙන්නට පුළුවන් වීම ගැන මම බෙහෙවින් සතුටු වෙනවා. අද දවසේ මේ පරිත්‍යාගය මම ක්‍රියාත්මක කරන්නේ විශේෂයෙන්ම මහරජා සංවිධානයේ සිරස ශක්ති මාධ්‍ය ජාලයේ අධිපති ආර් රාජමහෙන්ද්‍රන් මැතිතුමාට පින් පමුණුවමින් පින් අනුමෝදන් කරමි. රාජමහෙන්ද්‍රන් මැතිතුමා මම කුඩා කල සිටම දන්නා රණසිංහ ප්‍රේමදාස පවුලේ ඉතාමත්ම සමීපතම හිතවතෙක්. ඒ පවුලේ සමාජිකයෙක් හා සමාන. පොඩි කාලේ මාව එතුමා වඩාගෙනත් තිබෙනවා. විශේෂයෙන්ම එතුමා ඉතාමත්ම සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියට පොඩි තැනේ ඉඳලා පටන් අරගෙන 1983 කළු ජූලිය තුලින් මුළු ව්‍යාපාරයේම විනාශ වුණු මොහොතක
ඒ ගිනිබත් වුණු අලු පිස දමලා ඊ타ත්ම ධෛර්යවන්තව දැඩි කැපවීමකින් ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉහළම තලයකට ආපු දක්ෂ හපංකම් තිබෙන හැකියාවන් තිබෙන අධිෂ්ඨානශීලී ඒ වගේම ජනතාවට ආදරය කරන ජනතාවාදී ජනහිතකාමී මානව හිතවාදී හැටියට අපිට එතුමාව හඳුන්වන්නට පුළුවන්. එතුමා රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගම්මුදා සංකල්පය දැඩි ලෙස අගය කරපු පුද්ගලයෙක්. අගය කරා පමණක් නොවේ ගම්මුදාව නිවාස වැඩසටහන සාර්ථක කරන්නට තම පුද්ගලික ධනය සෙවන අරමුදලට පරිත්‍යාග කරපු මානව හිතවාදී. ඇත්ත වශයෙන්ම ගම්මුදා නිවාස වැඩසටහනේ එහි ප්‍රගතියේ එහි සාර්ථකත්වයේ කොටස්කරුවෙක් හැටියට අපිට රාජමහේන්ද්‍රන් මැතිතුමාව හඳුන්වන්න පුළුවන්. සිරස මාධ්‍ය ජාලය හරහා ඒ ගම්මුදා ප්‍රතිපත්තිය අනුගමනය කරමින් අද අපිට පේනවා සිරස ගම්මැද්ද වැඩසටහන. ඉතාමත්ම සාර්ථක සමාජ සුබසාධන ග්‍රාම නාගරික සංවර්ධන වැඩසටහනක් හැටියට ඉදිරියට යනවා. ගම්මැද්ද වැඩසටහනත් ගම්මුදා වැඩසටහනෙත් ගම්ම්‍ය වෙලා තිබෙන ප්‍රධාන අර්ථය වන්නේ ගම හදා නගරය හදා රට හැදීම කියන සංකල්පය. ඒ නිසා විශේෂයෙන්ම උදාරතර සේවාවක් ඉෂ්ට කරපු අපේ රාජමහේන්ද්‍රන් මැතිතුමාට අපි මේ පරිත්‍යාගයෙන් ඒ නිර්මාණය වෙන යම්කිසි පිනක් තිබෙනවා නම් ඒ පින් එතුමාට අපි අනුමෝදන් කරමු. එතුමාව අනුස්මරණය කරලා අපි මේ පරිත්‍යාගය අද තෙලිප්පලේ රෝහලට අපි ලබා දෙනවා. වර්තමානයේ රට යන අත දිහා බැලුවහම අද තියෙන්නේ ජීවත් කරන යුගයක් නෙවෙයි. අද තියෙන්නේ ඝාතක යුගයක්. අද රටේ ආර්ථිකය සහ මුලින්ම ඝාතනය වෙලා හමාරයි. කනගාටුවෙන් හෝ කියන්නට ඕන මේ ඝාතන යුගය මේ ආර්ථික ඝාතනය රටේ පාලකයෝ ක්‍රියාත්මක කරන අමනෝඥ වැඩපිළිවෙල තුල ගැබ්බුණු ක්‍රියාවලියක්. අපිට ලොකු බියක් තියෙනවා ඉදිරි මාස කිහිපය තුල මේ රටට ලැබෙන්න තියෙන ඖෂධ බෙහෙත් හේත් විදේශ සංචිත සීමාවන් තුල විදේශ විනිම සීමාවන් තුල අපේ රටට ලබා ගන්නට පුළුවන් වේද බැරිද? මේ වගේ රෝහල් උපකරණ ඉදිරි මාස කිහිපය තුල අපේ රටට ගන්නට පුළුවන් ප්‍රමාණයට ඩොලර් සංචිත ටික තිබෙයිද කියන එක බරපතල ප්‍රශ්නයක්. බොහෝ විශේෂඥයින් කියනවා ආහාර හිඟයකුත් ඇති වෙන්න පුළුවන් කියලා. අද තමුන්නාන්සලාට පේනවා හැම තැනකම පෝලි. සීනි පෝලිවද හාල් පෝලිවද කිරිපිටි ඇත්තෙම නැහැ. අම්මලගේ දූ දරුවන්ගේ මන්ද පෝෂණයද ජාතික ප්‍රශ්නයක් බවට පත් වෙමින් පවතිනවා. මුළු රටම කඩා වැටිලා. මුළු ආර්ථිකයම බිඳ වැටිලා. ජනවාරි 18 වෙනිදා වෙනකොට විතර ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ගෙවන්න තියෙනවා. මේ අවුරුද්ද ඇතුළත ඇමරිකානු ඩොලර් මිලියන 6900ක් බිලියන 6900ක් ණය ගෙවන්න තියෙනවා. සංචිත තියෙන ඊටාත්ම
අඩු මට්ටමක. පහළ මට්ටමක. දැන් තමුන්නාන්සලා දන්නවා මහා වීර රටක් නිර්මාණය කරන්න මහා වීර ආණ්ඩුවක් බිහි වුණා. වීරකම තමයි වික්කේ. දැන් වීරයෝ ටික ලෝකේ වටේ යනවා ඩොලර් හිඟා කමින්. ඩොලර් හිඟමනේ යනවා. පැලස්තර විසඳුම් දමන්නට එක් එක් රටවල් වලින් හිඟා කරනවා. පහුගිය කාලේ ඔමානයට ගිහිල්ලා වැඳ වැටුණා. කටාර් රාජ්‍යයට ගිහිල්ලා වැඳ වැටුණා. බංග්ලාදේශය ළඟත් වැඳ වැටුණා. අනේ ගත්තු ඩොලර් මිලියන 200 දැන් ගෙවන්න බෑ පස්සේ ගෙවන්නම් කියලා. යාන්තම් කොහොම හරි මාස 3ක් කල් දමා ගත්ත ගෙවන ඩොලර් 200 මිලියන 200ක මුදල. ඉන්දියාව ළඟටත් ගිහිල්ලා වැඳ වැටෙනවා. චීනය ළඟටත් ගිහිල්ලා වැඳ වැටෙනවා. දැන් මේ වැඳ වැටෙන්නේ කවුද? වීරත්වය විකුණපු ආණ්ඩුව. දේශප්‍රේමීත්වය විකුණපු ආණ්ඩුව. මොකද්ද කිව්වේ? කවදාවත් අපි හිඟා කන්නේ නැහැ කිව්වා. හිඟා කන්නේ නැහැ කිව්ව ආණ්ඩුව දැන් තරඟට හිඟා කරනවා. අපිට තෙල් ඇමතිවරයා කියනවා ජනවාරි අග වෙනකොට පෙබරවාරි වෙනකොට රටේ තෙල් නැති වෙයි කියලා. දැන් ලයිට් කපන්නත් පටන් අරන්. මොකද්ද හේතුව? විදේශ විනිමය අර්බුදය. දැන් මම අහන්න කැමතියි. අර වීර ආණ්ඩුව, අර සූර ආණ්ඩුව, අර වියත් ආණ්ඩුව, අර ජනාධිපතිවරණේ මහමැතිවරණේ ජනතාවට අලෙවි කරපු භාණ්ඩය දැන් මොකද? භාණ්ඩේ කුඩු පට්ටම් වෙලානේ. අද වීරකමක් නැහැ. අද සූරකමක් නැහැ. අද වියත්කමක් නැහැ. ඒ අයගේ අමනෝඥ ක්‍රියාවලිය තුල මුළු රටම නන්නත්තරයි. කිසිම ප්‍රශ්නයකට තිරසර විසඳුමක් නැහැ. අර ඒ වෙලාවට ප්‍රශ්නය ආවම අර తాවකාලිකව fixing the problem කියන්නේ. తాවකාලිකව ප්‍රශ්නයට එක එක පැලස්තර විසඳුම්. You are plastering your problem. ප්ලාස්ටර් කරලා අර తాවකාලික විරාමයක් ගන්න. අද අපි තෙලිප්පලේ රෝහලට හුස්ම දෙනවා. වර්තමාන රජය රටේ ජනතාවගේ හුස්ම තද කරනවා. හැම පැත්තකින්. අද ජනතාවට ජීවත් වෙන්න බෑ. භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා. භාණ්ඩ මිල ඉහළ යනකොට මොකක්ද වෙන්නේ? උද්දමනය නිසා ජීවන වියදම අඩු වෙනවා. සමාවෙන්න. ජීවන මට්ටම් අඩු වෙනවා. ජීවන වියදම වැඩි වෙනවා. අතේ තියෙන මුදල් ටික ප්‍රමාණවත් නැහැ. දරු පවුල ජීවත් කරව. ආදායම් මාර්ග වැටෙනවා. විදේශ විනිමය අර්බුදය නිසා අමුද්‍රව්‍ය ගෙන්න ගන්න බෑ. නිෂ්පාදන කර්මාන්තය කඩන් වැටෙනවා. මැනුෆැක්චරින් ප්ලාන්ට්ස් කඩන් වැටෙනවා. හැබැයි මගේ තාත්තා ඇඟලුම් කර්මාන්ත ශාලා හදනකොට මේගොල්ලෝ කිව්වා රණසිංහ ප්‍රේමදාස අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ලව්වලා සුද්ධියන්ට යට ඇඳුම් මස්සන්න හදනවා කිව්වා. අද රටට මේ තරම්වත් හුස්ම ලැබෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්ත ශාලා සංකල්පය නිසා. අද ඒ කර්මාන්ත ශාලාව වැසී යනවා. අනෙකුත් කර්මාන්ත ශාලාත් වැසී යනවා. රටක් හැටියට අද අපි පුදුමාකාර අර්බුදයකට මුහුණ දෙන්නේ. මේ ආණ්ඩුවට කිසිම විසඳුමක් නැහැ. කාලයක් එයි ඉස්සරහට රාජ්‍ය සේවයේ පඩිනඩි ගෙවන්නත් බැරි වෙයි. තමුන්නාන්සලාගේ පඩිනඩි ගෙවන්නත් බැරි වෙයි. දීමනා ගෙවන්නත් බැරි වෙයි. මුළු රටම ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් කඩා වැටෙන තත්යකට පත් වී සිටින මොහොතක මම බොහොම පැහැදිලිව කියන්න කැමතියි රට ගොඩනගන්න පුළුවන්. රට රැක ගන්න පුළුවන්. කාටවත් ඒක ලේසි පහසු වෙන්නේ නැහැ. නමුත් ඒ භාරදූර කර්තව්‍ය බාර අරගෙන විනයානුකූලව විධිමත්ව ශක්තිමත්ව රට ගොඩ දැමීමේ කර්තව්‍ය අපිට ඉෂ්ට කරන්න පුළුවන්. ඒ වගකීම අපි බාර ගන්න. ඒ හැකියාව, දක්ෂතාවය, කුසලතාවය, නිපුණතාවය අපට තිබෙනවා.
ඒ නිසා විශේෂයෙන්ම අපේ දේශපාලන ගමන තුල අපි ප්‍රමුඛත්වය ලබා දීලා තිබෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයට, අධ්‍යාපන ශාස්ත්‍රයට. ඒ නිසා තමයි අපි විපක්ෂයේ ඉඳගෙනත් මේ අපේ හැකියාවන් පෙන්වන හුස්ම වැඩසටහන ක්‍රියාත්මක කළා. තමුන්වහන්සේලා අහලා තියෙනවද මේ රටේ නිදහසෙන් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ විපක්ෂයක් මේ වගේ සේවයක් කරනවා? අහලා තියෙනවද? හුස්ම වැඩසටහන තුලින් අපි මේ සේවාව ඉෂ්ට කරනවා. මේ නිසා අපි දේශපාලන බලවේගයක හැටියට අපේ හැකියාවන් ඔප්පු කරලා තිබෙන්නේ අපිට පුළුවන්, ඒ වගේම අපිට හැකියාව තිබෙනවා සේවාවක් කරන්න, වැඩක් කරන්න. වැඩ කරන දේශපාලන ගමනක් අපි සමගි ජන බලවේගය හරහා ක්‍රියාත්මක කරනවා.